ඊළඟට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඉල්ලීමක් කළා. first. Yeah, after that. Yeah. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, මේ යෝජනාවට පෙර ඔබතුමා ඉදිරිපත් කරපු අදහසුත් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව යමක් ඉදිරිපත් කළ යුතු කියලා මා කල්පනා කරා. අපි කවුරුත් ගරු කතානායකතුමනි ඇති වෙන අර්බුදයක් සාමකාමීව විසඳා ගැනීම වෙනුවෙන් සාකච්ඡාමය ලෙස විසඳා ගැනීම වෙනුවෙන් සුබවාදී අපේක්ෂාවන් සහ බලාපොරොත්තු තිබෙනවා. මම හිතන්නේ කවුරුත් ඇති වෙන අර්බුදයක් තව තව දිග්ගැස්සෙන අර්බුද බවට පත් කරගනිමින් විසඳා ගැනීමේ මාවත කවුරුත් කල්පනා කරන්නේ නැහැ. අපි ඔක්කොම සාමකාමීව විසඳා ගැනීම සඳහා ප්‍රයත්න දරිය යුතුයි. හැබැයි ගරු කතානායකතුමනි, අපි ප්‍රශ්න තේරුම් ගත යුතු තිබෙන්නේ ඕපපාතිකව නිර්මාණ වූ ප්‍රශ්න විදියට නෙවෙයි. අපිට ස්වභාවික ව්‍යසනයකදී අපි අතර පොදු සම්මුතියක් ආය හැකිව තිබෙනවා. ස්වභාවික සිද්ධ වෙන ගැටලුවකදී අපි අතර පොදු සම්මුතියෙන් ආ හැකිව තිබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි, පොදු සම්මුතියෙන් හොයාගන්නේ කොතනද? හිතාමතා කුමන්ත්‍රණකාරී ලෙස කරන ලද අර්බුදයන්ට. මම දැනගන්න කැමති මේ සභාවෙන් ඒක. මේ ස්වභාවික ව්‍යසනයක් හෝ ඕපපාතික නිර්මාණය වූ ලද්දක් නොවේ. මේ සැලසුම් කොට දියත් කරන ලද කුමන්ත්‍රණයක අර්බුදයක්. එවැනි කුමන්ත්‍රණයේ අර්බුදයන් සාකච්ඡා මේස තුල, සාමකාමී මේස තුල, සහජීවනයේ මේස තුල විසඳා ගැතිය හැකි වේවි කියන විශ්වාසයක් නම් ජනතා විමුක්ති පෙරමුණේ අපිට නොමැති බව ගරු කතානායකතුමනි මේ සභාවෙම කියන්න කැමතියි. ඒ විසඳා ගැනීමේ රාමුව කුමක්ද? අපි කැමති වුණත් අකමැති වුණත් ගරු කතානායකතුමනි, අපි හැම කෙනාම යටත් වෙන නීතියක් තිබෙනවා අපේ රටේ. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනගන දවසේ සිටම එහි තිබෙන අනිටු ප්‍රතිවිපාක පිළිබඳව මේ රටත් එක්ක පුළුල් සංවාදයක් කරපු දේශපාලන ව්‍යාපාරය. මෙහි තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගති ලක්ෂණ ඒ සමාජයට කවර ආකාර විනාශයක් කර හැකිද කියලා විශාල සංවාදයක් කරපු දේශපාලන ව්‍යාපාරය. ඒ වගේම මේ ව්‍යවස්ථාවට ගෙනෙන ලද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කර දෙකක් වන 17 වෙනි සංශෝධනයත් 19 වෙනි සංශෝධනයත්, විශේෂම 17 වෙනි සංශෝධනය ගෙනීමේදී සුවිශේෂී පුරෝගාමී කාර්යභාරයක් අපි විසින් ඉටු කරන ලැබුවා. 19 වෙනි සංශෝධනයේදී යම් සැලකිය යුතු කාර්යභාරයක් අපි ඉටු කරා යයි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. එනිසා ගරු කතානායකතුමනි, මේ ව්‍යවස්ථාවේ අපි පිළිගන්න කරුණු මෙන්ම අපි නොපිළිගන්නා කරුණු තිබෙනවා. අපි එකඟ වෙනවා වගේම එකඟ නොවන කරුණු තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ අපි එකඟ වීම එකඟ නොවීම නෙවෙයි. මේ ව්‍යවස්ථාවට අද අපි කවුරුත් යටත්. ඒ ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය සිවිල් පුරවැසියා දක්වා සෑම දෙනාම මේ ව්‍යවස්ථාවට යටත්කම තිබෙනවා. යටත් වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ගෝපදේශක බවට පත් වෙන්නේ මේ එකතු වී තිබෙන සාකච්ඡාවලට පමණක් නෙවෙයි. ඒ මාර්ගෝපදේශත් තමයි ඒ මඟ පෙන්වීම කරු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව. දැන් පැන නැගී තිබෙන ප්‍රශ්නය එතන තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ සිට සෑම පුරවැසියෙකුටම තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සීමා මායිම් හඳුන්වා දී තිබෙන ව්‍යවස්ථාවක් තිබියදී ඒ ව්‍යවස්ථාව කිසිසේත්ම සැලකිල්ලට භාජනය නොකොට, ඒ ව්‍යවස්ථාව පිළිබඳ කිසිසේත්ම අවධානයට ලක් නොකොට තමන්ගේ හිතුවක්කාරී තක්කඩි වමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම තමයි මේ අර්බුදයේ පතුලේ තිබෙන හරය. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි කියන්නේ ජනාධිපතිවරයා සමග මම හිතන්නේ ඔබතුමා සාකච්ඡා කරත් මට කමක් නැහැ. තව අය සාකච්ඡා කරත් කමක් නැහැ. සාකච්ඡාවට අතරමැදියන් සම්බන්ධ වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජනතාව විමුක්ති පෙරමුණ අපි නම් කිසිවක් ඔහු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒක මතක තබන්න. මොකද ගරු කතානායකතුමනි, සාකච්ඡාවලදී ලැබෙන ප්‍රතිඵලයන් තිබෙනවා. අපි දන්නවා ඒක. එකිනෙකා අතර තිබෙන අනවබෝධය සාකච්ඡාරා විසඳ ගන්න පුළුවන්. එකිනෙකා අතර තිබෙන ප්‍රශ්නයක් පිළිබඳ තිබෙන දුර, ඒ ප්‍රශ්නයේ තිබෙන ගැඹුර එකිනෙකාට සාකච්ඡාරා විසඳ ගන්න පුළුවන්. ඉතින් සාකච්ඡා මේසේ විසඳාගත හැකි ප්‍රශ්න තිබෙන බව අපි පිළිගන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ සාකච්ඡාව මේසයක් ඇතුලේ අනවබෝධයේ ප්‍රශ්නයක්වත්, එකිනෙකා අතර ඒකේ සීමාමයින් නොතිරීම පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේ කුමන්ත්‍රණයක්. ඉතින් කුමන්ත්‍රණ සාකච්ඡා මේස තුල විසඳ ගන්න පුළුවන් නම් හරිම සතුටු වෙනවා. කුමන්ත්‍රණ ඒක අලුත් අත්දැකීමක්.
හැබැයි ගරු කතානායකතුමනි ජනාධිපතිවරයාගේ සාකච්ඡා ගණනාවකට අපි සහභාගී වී තිබෙනවා. ඒ සාකච්ඡාවලදී ඔහු දෙන ලද එකඟතාවයන් සහ ඒ සාකච්ඡාවලදී ඔහු අපි හමුවේ දෙන ලද ප්‍රකාශයන් ඒ කිසිවක් සහතික වීම ඒ කිසිවක් නිසි පරිදි ඉටු නොකරන ලද නායකයෙක්. ඒක ඇත්ත. මම දන්නේ නැහැ අනිත් අය මේක විශ්වාස කරයිද කියලා. ඔවුන්ට ඒ සාකච්ඡා කිරීමේ නිදහස ඒ කතා කිරීමේ නිදහස සියල්ල තිබුණත් අපි ඒ කතා කිරීම පිළිබඳව නම් අබමල් රොණකවත් විශ්වාස තබන්නේ නැහැ. අපේ මැදිහත් වීම සහ අපේ පෙළඹවීම තිබෙන්නේ ජනාධිපතිවරයා බැඳී තිබෙන ව්‍යවස්ථාවට යටත් කිරීම තමයි අපේ අරගලය. එහෙම නැතුව ව්‍යවස්ථාවෙන් එළියට කැඳවා ව්‍යවස්ථාවෙන් එළිය කරන සාකච්ඡා නෙවෙයි අපේ අරගලයේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වී තිබෙන්නේ ජනාධිපතිවරයා ආරක්ෂා කොට බැඳී සිටින වගකීමට බැඳී තිබෙන ව්‍යවස්ථාවට යටත් කළ යුතු මේ ජනාධිපතිවරයා. ඒක තමයි ඔහුගේ දියුරුම. ඒක තමයි ඔහුට ජනවරමේ තිබෙන බලය. ඒක තමයි ඔහුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඔහුට පවරා දී තිබෙන සීමා මායිම. ඒ නිසා මේ අරගලයන් කවරක්වත් නෙවෙයි වර්තමාන ජනාධිපතිවරයා අපේ රටේ ව්‍යවස්ථාවට යටත් කිරීම. මේක තමයි අපේ අපේක්ෂාව. ඒ ව්‍යවස්ථාවට යටත් කිරීම වෙනුවෙන් ගරු කතානායකතුමනි ව්‍යවස්ථා දායක ලෙස අපිට පැවරී තිබෙන කාර්යභාරයන් විශාල ප්‍රමාණයක් අපි විසින් ඉටු කර තිබෙනවා. 14 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි විශ්වාසභංග යෝජනාවක් සම්මත වී තිබෙනවා. ගරු කතානායකතුමනි අපේ රටේ ආණ්ඩුවක් ඡන්දවලදී වටන්න පුළුවන්. හැබැයි ඡන්දක සිට තවත් ඡන්දයක් දක්වා මේ ආණ්ඩුවක් වැටවීම සඳහා මේ පාර්ලිමේන්තුවට අවස්ථා 3ක් තිබෙනවා. ඡන්දක සිට තවත් ඡන්දයක් දක්වා ගොඩනගලද පාර්ලිමේන්තුවක් ඇතුලේ ආණ්ඩුවක් වැටවිය හැකි අවස්ථා 3ක් තිබෙනවා. එක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත් කිරීම හරහා ආණ්ඩුව වැටවිය හැකි. දෙක අයවැය ලේඛන පරාජයට පත් කිරීම හරහා ආණ්ඩුව වැටවිය හැකි. තුන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම හරහා ආණ්ඩුව වැටවිය හැකි. ඒක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් කළ හැකිව තිබුණා. නමුත් ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරේ නැහැ. අයවැය ලේඛන පරාජයට පත් කර හැකිව තිබෙනවා. හැබැයි අයවැය ලේඛනයේ දක්වා මේ පාර්ලිමේන්තුව ගෙනියන්න උඩ දෙන්නේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි නිශ්චිත වශයෙන් මේ කුමන්ත්‍රකාර ලෙස අටවා ගන්නල ආණ්ඩුව පරාජයට පත් කිරීමේ නිශ්චිත අවස්ථාව තිබුණේ විශ්වාසභංගයක් කරා පරාජයට පත් කිරීම. එය තමයි පසුගිය 14 වෙනිදා සිදු වූයේ. 14 වෙනිදා ව්‍යවස්ථාවට අනුරූපී වන පරිදි පාර්ලිමේන්තු රීතීන් වලට අනුරූපී වන පරිදි ඉතාමත් වැදගත් ලෙස විශ්වාසභංග යෝජනාවක් සම්මත කොට තිබුණු ආණ්ඩුව විසුරු හැරීමට භාජනය කොට තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ කටයුත්තක්. පාර්ලිමේන්තුවේ ප්‍රධානී හැටියට ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඡන්ද විමසට ලක් කොට තිබෙනවා. 15 වෙනිදා ආණ්ඩුවක් නොමැති බව මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කොට තිබෙනවා. කතානායකවරයා හැටියට ඔබතුමාට පැවරී තිබෙන බල සීමාවන්. ඔබතුමා ඒ බල සීමාව ඇතුලේ තමන්ගේ නියෝග ලබා දෙනවා වගේම ජනාධිපතිවරයා තේරුම් ගත යුතු තිබෙනවා තමන්ට පැවරී තිබෙන බල සීමාව ඇතුලේ තමයි තමන් කටයුතු කළ යුතු වන්නේ. විශ්වාසභංග යෝජනාවක දිගපළල විශ්වාසභංග යෝජනාවක අඩංගුව විශ්වාසභංග යෝජනාවේ සම්මත වීමේ ආකාරය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් කරන්න ජනාධිපතිවරයාට අයිතියක් නැහැ. ඒක ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. විශ්වාසභංගයේ ව්‍යවස්ථාදායකේ කාර්යභාරය. ඒක විධායකේ කාර්යභාරයක් නෙවෙයි. ඉතින් විශ්වාසභංගයේ පිළිබඳව සාකච්ඡාව සහ සම්මත වීම පිළිබඳ තියෙන ව්‍යවස්ථාදායකේ කාර්යභාරයක් ව්‍යවස්ථාදායකේ කාර්යභාරය නිසි පරිදි ඉටු බවට සහතික කරන්න ගරු කතානායකතුමා. නිසා ගරු කතානායකතුමා විසින් 15 වෙනිදා මේ පාර්ලිමේන්තුව නිශ්චිත පරිදි ව්‍යවස්ථාදායක ඇතුලේ ආණ්ඩුව පරාජයට පත් වූ බව කැබිනට් මණ්ඩලයේ විසුරුව හැරි බව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. දැන් ජනාධිපතිවරයාට ඉතිරි ක්‍රියාමාර්ග. ජනාධිපතිවරයා බැඳී තිබෙන ව්‍යවස්ථාවට මේ අපේ මූණ බලලා hina වෙන්න හරි අපේ කරට අත දාගන්න හරි සාකච්ඡාවකදී හරියකට කැම වේලක් කමු කියන්න හරි ඒවා අපිට යාළු මිත්‍රකම් වලට කරගන්න පුළුවන්. හැබැයි රටක පිළිබඳ ප්‍රශ්නයකට ඔහු බැඳී තිබෙන ව්‍යවස්ථාවට. ඉතින් ව්‍යවස්ථාවන්ව ජනාධිපතිවරයා විසින් කළ යුතු වන්නේ පාර්ලිමේන්තු විශ්වාසභංගය සම්මත වූවහම ඔහුට පැවරී තිබෙන කාර්යභාරය තමයි නව ආණ්ඩුවක් පත් කිරීම. දැන් ජනාධිපතිවරයා පසුගිය 14 වෙනිදා සිට එහෙම නැත්නම් 15 වෙනිදාගේ සිට මේ දක්වා අත්තරමින් තිබෙන්නේ විවස්ථාවේ තමන් බැඳී තිබෙන පංගුව අත්තරමින් තිබෙනවා. ඔහුට පැවරී තිබෙන ආණ්ඩුව පිහිටවන්න යලි. ඒ පිටවීම මහින්ද රාජපක්ෂ මහත්මයාණන් යලි ඒත් කමක් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගරු කතානායකතුමා අද අස්ථාවරත්වයක් ආණ්ඩුවක් නැති තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ අන් කවරක්වත් නිසා නෙවෙයි ජනාධිපතිවරයා විවස්ථාවෙන් පසුව විශ්වාසභංගය සම්මත වූාට පසුව විවස්ථානුකූලව ඔහුට පැවරී තිබෙන කාර්යභාරය ඉටු නොකිරීම. මේක ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරන්න කුමන කරුණුද සාකච්ඡා කරන්න තියෙන්නේ. පාර්ලිමේන්තු විශ්වාසභංගය සම්මත වූාට පසු ඉදිරි ක්‍රියාමාර්ග වලට යා යුතු තිබෙනවා.
ඔහු තක්කඩිසා හිතුවක්කාරී ලෙස මේ රටත් අපේ ජනතාවත් විශාල අස්ථාවර බවකට පත් කරමින් හිතුවක්කාරී ලෙස හැසිරෙමින් තිබෙනවා. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි නැවත 16 වෙනිදාත් විශ්වාසභංග යෝජනාව සම්මත කරලා ජනාධිපතිවරයාට ඇස්සරවන්න උත්සාහ කරමින් තිබෙන්නේ මේ දැන්වත් ක්‍රියාත්මක වෙන්නේ. අද යෝජනාවේ අරමුණත් එකයි කරු කතානායකතුමනි. මේ යෝජනාවේ අරමුණ අන්කවරක්වත් නෙවෙයි. විවස්ථාවට යටත් කිරීම ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා යටත් වෙන්නේ තමන්ගේ මනසේ හැදෙන සිතුවිලි වලට නෙවෙයි. තමන්ගේ මනසේ ඕපාපාතිකව නිර්මාණය වෙන අදහස් වලට නෙවෙයි. ජනාධිපතිවරයාට නිසිසේ හැසිරීම සඳහා බලයක් ලබා දීලා නැහැ කරු කතානායකතුමනි. ඔහුට සීමා මායිම් සීමා රාමු නිතා නිශ්චිත සඳහන් කර තිබෙනවා. ඒ සීමා මායිම් සීමා රාමු තමයි විවස්ථාව. විවස්ථාවට යටත් කළ යුතු ජනාධිපතිවරයා. ජනාධිපතිවරයෙක් රටේ ගරු කතානායකතුමනි විවස්ථාව කඩමින් විවස්ථාවට එකඟ නොවී කටයුතු කරමින් තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියන්ට අපි කියන්නේ කවරද විවස්ථාවට නීතියට යටත් වෙන්න කියලා. ගරු කතානායකතුමනි හෙට මේ රටේ පුරවැසියන් සිවිල් නීති කැඩීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණොත් ජනාධිපතිවරයාට මොකද තියෙන අයිතිය සිවිල් නීති කඩන්න එපයි කියලා කියන්න. රටේ ජනාධිපතිවරයා මූලික නීතිය කඩනවා නම් මේ රටේ අනිත් පුරවැසියන් නීති ආරක්ෂා කළ යුත්තේ කුමක් වෙනුවෙන්? ජනාධිපතිවරයා රටේ විවස්ථාව කඩනවා නම් මේ රටේ රාජ්‍ය සේවකයන් නීති ආරක්ෂා කරන්න කුමක් වෙනුවෙන්? ජනාධිපතිවරයා විවස්ථාව කඩනවා නම් මේ රටේ පුරවැසියන් නීතියට යටත් වෙන්නේ කුමන වමනාව වෙනුවෙන්? ජනාධිපතිවරයා තමයි නීතියේ විවස්ථාව ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රධාන බලධාරියා සහ ප්‍රධාන ආදර්ශකයා විය යුතු වන්නේ. හැබැයි ප්‍රධාන බලධාරියා සහ ප්‍රධාන ආදර්ශකයා මුළුමනින්ම කඩමින් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් විවස්ථාදායකට ගරු කතානායකතුමනි පැවරී තිබෙන අන්කවරක්ත්වයේ නැවත ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී තක්කඩි ක්‍රියාමාර්ගය පෙන්වා දීම. ඒ සඳහා තමයි අද මෙම විශ්වාසභංග අද මෙම යෝජනාව ගෙනෙවිත් තිබෙන්නේ. මෙම යෝජනාව කරු කතානායකතුමනි තා පැහැදිලි විවස්ථාදායකට පැවරී තිබෙන කාර්යභාරය. ඔබතුමා මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙන බව ඔබතුමා අද දැනුම් දුන්නා. ඒක ස්තුතිවන්ත වෙනවා. ඒක එහෙම තමයි. මේ පාර්ලිමේන්තුව තමයි මූල්‍ය බලය පිළිබඳ පැවරී තිබෙන්නේ. ගරු කතානායකතුමනි මදක විශාල සංවාදයක් කරන අමාත්‍යවරු ඉදිරිපත් කළ යුතුයි කියලා. හැබැයි ඔබතුමාට මතකයි අපි කාරක සභා අවස්ථාවේ විවාදය පටන් ගන්නේ කොහොමද? කාරක සභා අවස්ථාවේදී අපි විවාදය පටන් ගන්න යම් වැය ශීර්ෂකය මුදල් කපා හැරිය යුතුයි කියලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් යෝජනා කරනවා. ඒතර ගරු කතානායකතුමනි යෝජනාව අන්තිමේදී පරාද වෙන එක වෙනම දෙයක්. හැබැයි ගරු කතානායකතුමනි අයවැය ලේඛනක වැය ශීර්ෂක කපා හැරීම පිළිබඳ යෝජනාව ගේන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. අද විතරක් මොකද මේ මුදල් පිළිබඳ යෝජනා ගේන්න ඕන කැබිනට් අමාත්‍යවරයෙක් කියන තර්ක ගියන්නේ. වැය ශීර්ෂයක් පිළිබඳ වියදම් රුපියල් 10ක් කපා හැරීමේ සම්ප්‍රදායක් ලෙස විවාදය පටන් ගැනීම සඳහා යෝජනාව ඉදිරිපත් කරන්න විපක්ෂ මන්ත්‍රීවරයෙක්. ඒ නිසා ඕනෑම මන්ත්‍රීවරයෙකුට අවස්ථාවක් තිබෙනවා යම් වැය ශීර්ෂයක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන්න. අන්න ඒ ආදර්ශයෙන් අනුව යමින් තමයි අද අපි ඉදිරිපත් කළ තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය අත්හිටවීම පිළිබඳ යෝජනාව. ඇයි යෝජනාව ගෙන්නේ කරු කතානායකතුමනි? අපේ රටේ අග්‍රාමාත්‍යවරයෙක් නැහැ. හැබැයි අග්‍රාමාත්‍යවරයෙක් නැති වුණාට අග්‍රාමාත්‍යවරයාට ලැබී තිබෙන වරප්‍රසාද සහ අනිකුත් හිමිකම් සියල්ල භුක්ති විඳින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ගරු කතානායකතුමනි ඒක යුක්තිසහගතද? මහින්ද රාජපක්ෂ මහත්මයාට හිමි යුතු වන්නේ මේ පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුට හිමි වෙන වරප්‍රසාද සහ අයිතීන් පමණයි. ඔහුට හිටපු ජනාධිපතිවරයාට යම් වරප්‍රසාද තිබෙනවා නම් ඒවා වෙනම. හැබැයි අග්‍රාමාත්‍යවරයෙක් ලෙස ඔහුට කිසිදු වරප්‍රසාදයක් සහ අයිතියක් හිමි නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වී තිබෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔහු විසින්ම ආවේශ වෙලා ඔහු විසින්ම ලෝගුවක් කරේ දාගෙන ඔහු විසින්ම චරිතයට පණ පොවලා අග්‍රාමාත්‍ය තනතුරකට පණ පොවනවා. අපිට කමක් නැහැ ගරු කතානායකතුමනි සෙල්ලම් ගෙදරක අගමැතිතුමා වුණාට ඕනනම් කඩුව ඉනේ ගහගෙන ඔටුන්නක් ඔළුවේ දාගෙන. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගරු කතානායකතුමනි රටේ අග්‍රාමාත්‍යවරයා හිටින මේ කටයුතු කරන්නේ. වියදම් කරන්නේ මහ භාණ්ඩාගාරයේ සල්ලි. මේ රටේ මහජනයාගේ බදු සල්ලි. අග්‍රාමාත්‍යවරයෙක් නොවන කෙනෙක් අග්‍රාමාත්‍යවරයෙකුට පැවරී තිබෙන වරප්‍රසාද සහ අනිකුත් පහසුකම් මහජනයාගේ භාණ්ඩාගාරයෙන් වියදම් කරමින් තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ යුක්ති සහගත අයිතියක් තිබෙනවා එම වැය ශීර්ෂය කප්පාදු කරන්න ඒ වැය ශීර්ෂය නතර කරන්න. අන්න ඒ වෙනුවෙන් තමයි මේ යෝජනාව ගෙනත් තිබෙන්නේ. ඒ යෝජනාවෙන් නැවතත් අපි විශේෂ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට අපි පෙන්වා දී තිබෙන්නේ ඔබතුමා විසින් මේ විවස්ථාවට පටහැනිව කටයුතු කරන එක තව තවත් මේ අර්බුදය දිග්ගසනවා. කරුණා කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විවස්ථාවට යටත් වී යුතු තිබෙනවා. හැබැයි ඒ වගේම මම එකක් මතක් කරන්න ඕන. දැන් මේ අටවා ගන්නාලාද අග්‍රාමාත්‍යවරයාට ඒ බලතල සහ වරප්‍රසාද හිමි නැත වගේම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඒ බලතල සහ වරප්‍රසාද අහිමි බව තේරුම් ගත යුතු තිබෙනවා. ඒක නම් අපුඩිය නෑ වගේ. හරි ඒක තේරුම් ගන්න ඕන කරු කතානායකතුමනි. මොකද ඒ වියදම් කොහොමද කරන්නේ? මා දැක්ක දැන් අරලියගහ මන්දිරේ ඊයේ
අර්ලියගහ ගරු කතානායකතුමනි අර්ලියගහ මන්දිරයේ ඊයේ ප්‍රධාන ශාලාවක් තිබෙනවා. ඒ ප්‍රධාන ශාලාවේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවලා තිබෙනවා. ඒතර ඒක දේශපාලන රැස්වීමක්. ඒතර අපේ පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවනවා අපි කැඳවන අපේ පක්ෂ කාර්යාලය. ඔබතුමාගේ සිරිකොතේ මන්ත්‍රීවරු කැඳවන අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබතුමාලා කැඳවන්නේ අර්ලියගහ මන්දිරේ. ඒතර ලයිට් බිල් කොහෙන්ද? ඒ ශාලා ගාස්තු කොහෙන්ද? ඒ කෑම බීම මන් දන්න කෑම බීම කොහොමද දෙන්නේ කියලා ඒවට නම් අනුග්‍රහයක් ඇති කියලා මම හිතනවා. කෙසේ වුවත් ගරු කතානායකතුමෝ දැන් රාජ්‍ය දේපල තැන් දෙකක පාවිච්චි වෙනවා. දැන් ගරු කතානායක මේ රටේ ජනතාවට වෙලා තියෙන්නේ. මේ රාජ්‍ය යාන්ත්‍රණය මේ දේශපාලන යාන්ත්‍රණය නඩත්තු කරන ගරු කතානායකතුමනි මේ රටේ ජනතාව විශාල වැයබරක් දරනවා. ඒක අපි දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවා. මේ රටේ ජනතාව මේ ආණ්ඩුවක් නඩත්තු කරන්න මේ තරම් වැයබරක් දරිය යුතු නෑ. ඒක යුක්ති සහගත නෑ. අපි අනුමත කරනවද මේ වගේ කුඩා රාජ්‍යක මේ වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටක මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන රටක ආණ්ඩුවක් නඩත්තු කිරීම වෙනුවෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් කොච්චර ප්‍රමාණයක් අපි වියදම් කළ යුතුද? ඒ නිසා අද අපිට වෙලා තිබෙන මේ රටේ ජනතාවට ජනතාවගේ සහන ජනතාවගේ ආර්ථිකය කෙසේ වෙතත් ජනතාවට සිදු වී තිබෙනවා ආණ්ඩුවක් නඩත්තු කරන්න ආණ්ඩුවක බදු සහන දෙන්න ආණ්ඩුවක් වෙනුවෙන් බදු ගෙවන්න ආණ්ඩුවක බර කර දා ගන්න වෙලා තියෙන මේ රටේ ජනතාවට ගරු කතානායකතුමනි එක ආණ්ඩුවක බර කර ගහ ජනතාවට අගමැතිවරු දෙන්නෙක්ගේ බර කර ගහ ගන්න උනොත් ඇමතිවරු දෙන්නෙක්ගේ බර කර ගහ ගන්න ඇමතිවරු කණ්ඩායම් දෙකක බර කර ගහ ගන්න උනොත් තවත් මේක තීව්‍ර වෙනවා. ඒ නිසා ජනතාවට සිදු වී තිබෙන්නේ එක අග්‍රාමාත්‍යවරගේ බර කර ගහගත්තු රටේ ජනතාවට අද අගමැතිවරු දෙන්නෙක්ගේ බර කර ගහ ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි කිසිසේත්ම යුක්ති සහගත නැහැ. මේ යෝජනාවේ සදාචාර සම්පන්නභාවය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂා කරනවා නම් මේ යෝජනාව සම්මත වූ වහාම අර්ලියගහ මන්දිරයේ දේශපාලන වැඩ කටයුතු සහ ඉතුරු ඒවා ගැන අත්හරින්න ඕන. ඒක තමයි සුද්ධභාවය. ඒක අගමැති නොවන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැය ශීර්ෂ කපනවා නම් නේද? වැය ශීර්ෂ කපන්නවත් නැති හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නඩත්තු වීමත් අපි දැරිය යුතුද? ඒ නිසා මේ යෝජනාව සත්භාවයෙන් නම් රාජ්‍ය මුදල් පිළිබඳව නම් මහජනයාගේ බදු මුදල් අනිසිරස වියදම් කිරීම පිළිබඳ සත්භාවයෙන් ගෙන යෝජනාවක් නම් යෝජනාව සම්මත වුවාම අර්ලියගහ මන්දිරයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාද පිටත් ඉවත්ව යා යුතුයි කියලා අපි යෝජනා කරනවා. දැන්ට කපන්නේ මේක තමයි. ඒ නිසා ඒ පිළිබඳ යෝජනා කරමින් ගරු කතානායකතුමනි මුදල් පිළිබඳ සත්භාවයට ඒ දෙකම එකට එක මට කරු කතානායකතුමනි එක මොකද්ද දෙක මොකද්ද කියන එකට වඩා වැදගත් මේ මහජනයාගේ බදු සල්ලි දෙපැත්තකින් මූලස්ථාන දෙකකින් ස්ථාන දෙකකින් නඩත්තු වෙන එක නොකළ යුතුව තිබෙන මේ රටේ ජනතාව. ඒ නිසා අපි මෙතන ආණ්ඩුවට විවස්ථානුකූලව යම් ප්‍රහාරයක් එල්ල කරනවා වගේම ජනාධිපතිවරයාට විවස්ථාවට නැවත යටත් වෙන්න කියලා බලපෑමක් කරනවා වගේම අපි ආදර්ශ දිය යුතු තිබෙනවා. රාජ්‍ය මුදල් අපි භාවිතා කරන්නේ කොහොමද කියන ආදර්ශත් අපි ලබා දී යුතුනවා. ඒ වෙනුවෙන් මේ යෝජනාවට ඒකත් සම්පූර්ණ වීම අපේක්ෂා කරමින් තමයි මේ යෝජනාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබා දෙන්නේ. ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ලක්ෂ්මන් කිරියාල මැතිතුමා අනුර කුමාර මන්ත්‍රීතුමාගේ කතාවේ සඳහන් වුණා මේ අර්ලියගහ මන්දිරයේ වියදම් සම්බන්ධයෙන් විශේෂයෙන් ඊයේ රැස්වීම ඒ වියදම් අපි දරන්නේ ඒ වගේම ලයිට් බිලත් අපි දරන්නේ අපි පෞද්ගලික අපි හැකිතරම් අපේ පෞද්ගලික ආධාරකරුවන්ගේ මුදල් වලින් අපි ඒ වියදම් කරනවා. හොඳයි ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා අපි වාදයකට යන්නේ නැතුව අපිරිසුදු හොඳයි හොඳයි. මම ලොකු විවාදයකට යන්නේ මම එතුමාගෙන් දැනගන්න කැමතියි. එතකොට අර්ලියගහ මන්දිරේ ඕනෑම කෙනෙකුට කුලියට ලබා දෙන හෝටලයක් වගේ තැනක්ද? එතරම් දැනගන්න ඕන. එහෙම නම් ප්‍රශ්නයක් නෑ. හොඳයි